සදහම් දැහැමින් ඇදහුම් සොවදින් මංගල ගී මතුවේ මංගල දිනයේ මංගල ගීත සිරි සිරියා පතුරා ලස්සන සැරසිරි කොඩි වැල්ලෙලදී මංගල ගීනාදේ හදවත ලස්සන පිබිදෙන දිනයක් මේවා සැමට මෙදා වාසනාවයි සිරියාවයි දහම් මමාරස මිහිරාවයි සැමහට මංගල වේවා අප මංගල දිනයේ සමිඳුකි සිනහසිනි. ප්‍රියදර සහෝදර සහෝදරියනි, මේ උතුම් මංගල දින අපි මේ දිව්‍ය යාගයට සම්බන්ධ වෙන්නට ඔබ ඉන්න තැන කොතන වුණත් ස්වාමින් වහන්සේගේ වැඩ සිටීම විශ්වාස කරමින් උන්වහන්සේ සමග සම්බන්ධ වෙමින් අපි මේ දිව්‍ය යාගයට සම්බන්ධ වෙමු. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයාණන්ගේද නාමයෙන් ආමේන්. අප ස්වාමීන් වන ජේසු ක්‍රිස්තුස් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවි පියාණන් වහන්සේගේ ප්‍රේමයත් ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකමත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. ප්‍රියදර සහෝදර සහෝදරියනි, අද මේ උතුම් මංගල දවස දේව මාතාවන් වහන්සේ ආත්ම ශරීර පිටින් ස්වර්ගයට වැඩම කිරීමේ මහා මංගල්‍යය අපි සමරනවා. දේව මාතාවන් වහන්සේ දෙවියන් වහන්සේගේ වචනයට නිරතුරුවම විශ්වාසවන්තව ක්‍රියා කිරීම නිසා එතුමිය ලැබපු උතුම්ම වරප්‍රසාදය තමා එතුමිය ස්වර්ගය කරා ඔසවනු ලැබීම. ඔබේ මගේ ජීවිතයේ දේ වචනය තුල විශ්වාසවන්තව ජීවත් වීම තුල දේ වචනය අපේ ජීවිතයේ ඉෂ්ට කරන්නට උත්සාහ කිරීම තුල ඔබටත් මටත් ඒ උතුම් වරප්‍රසාදය අත්දකින්නට හැකියාව ලැබෙනවා. ඒ නිසා ඔබේ මගේ ජීවිතයේ පාපයෙන් තොර වූ දෙවි වචනය තුල ජීවත් වූ ජීවිතයකට යොමු කරන්නට කියලා අපි අද දිව්‍ය යාගය තුල ආශා කරමු. එලෙස අපේ ජීවිතයේ දේ වචනය තුල ජීවත් වෙන්නට බැරුව ගිය අවස්ථාවන් මොහොතකට මෙනෙහි කරලා මේ උතුම් දිව්‍ය යාගයට අපි වඩා සුදුසුන් හැටියට සහභාගී වන්නට අපගේ වැරදි වෙනුවෙන් අපි ස්වාමින් වහන්සේගෙන් ක්ෂමාව ඉල්ලා සිටිමු. සියලු බලති දෙවියන් වහන්සේටද සහෝදරවරුනි ඔබටද මා පව් කළ බව කියමි. සිතින් වචනයෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පව් කෙලෙමි. මාගේ වරදින්ය මාගේ මහත් වරදින්ය. එහෙන් භාග්‍යවත් නිත්‍ය කන්න මරියතුමියද සියලු සුරදූතයන් හා ශුද්ධවන්තයන්ද මාගේ සහෝදරවරුනි ඔබද මා උදෙසා අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනතව ඉල්ලා සිටිමි. සියලු බලති දෙවියන් වහන්සේ අපගේ පව් කමා කර සදා ජීවනය කරා ප්‍රගෙන යන සේක්වා. ආමෙන්.
ඔබ පස සන්නමෝ ඔබේ ගුණ ගයන්නමෝ අපි ඔබ නම දින්නමෝ මහිම තෙද වනන්නමෝ ඔබ අපි ආරක්ෂා කරමු. සියලු බලති සදාතන දෙවේ ස්වාමිනී ඔබ වහන්සේගේ පුත්‍රයාණන්ගේ මාතාවන් වන කන්‍ය මරියෝත්තමාවන් ආත්මය හා ශරීරය සමග ස්වර්ගීය මහිමය කරා එසවුසේක් වේද. එම මංගලෝත්සවය බැතිසිතින් පවත්වන අපහට ස්වර්ගීය සම්පත් නිතර පතමින් දිවි ගෙවා එතුමිය ලැබූ මහිමයාත් කර ගැන්මට වරම් ලබා දුන මැනව. මේ කීදේ ඔබ හා ශුද්ධාත්මයන් සමග එකම දෙවියන් වැඩ සිටින්නාව අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. සූර්යයා පැළඳගෙන පාදයට සඳ මඩලද හිස මත තාරකා 12කින් යුත් කිරුලක්ද ඇති ස්ත්‍රියක් දුටිමි. එළිදරව් පොතෙන් උපුටාගත් කොටසකි. එවිට ස්වර්ගයේ තිබෙන දෙවියන් වහන්සේගේ මාලිගාව විවෘත කරන ලද්දේය. උන්වහන්සේගේ ගිවිසුම් කරඬුව මාලිගාව තුල පෙනුනේය. එවිට විදුලි කෙටීම්ද ශබ්දද ගිගුරුම්ද භූමි කම්පාවක්ද මහා ගල් වර්ෂාවක්ද විය. තවද අහසෙහි පුදුම ලකුණක් විය. එනම් සූර්යයා පැළඳගෙන පාදයට සඳ මඩලද හිස මත තාරකා 12කින්ද යුත් කිරුලක්ද ඇති ස්ත්‍රියකි. ගැබ්ගෙන සිටි ඈ විලුරුජා විඳිමින් ප්‍රසව වේදනාවෙන් කෑ ගැසුවාය. අහසේ තවත් පුදුම දර්ශනයක් විය. හිස් සතක්ද අන් 10ක්ද තමන් හිස් මත කිරුළු සතක්ද ඇති මහා රතු මකරකි. ඌ උගේ වලිගෙන් අහසේ තරු වලින් 3 කොටසක් ඇද පොළවට හෙළිය. උපන් කෙනෙහිම දරුවා කා දමන පිණිස මකරා ප්‍රසව වේදනාවෙන් සිටි ස්ත්‍රිය ඉදිරියෙහි සූදානම්ව බලා සිටියේය. ස්ත්‍රියේ සියලු මනුෂ්‍ය ජාතීන් යගදාවකින්
ආණ්ඩු කරන පිරිමි දරුවෙකු ප්‍රසූත කළාය. ඇගේ දරුවා දෙවියන් වහන්සේ හා උන්වහන්සේගේ සිංහාසනය වෙත ඇදගෙන යනු ලැබීය. ස්ත්‍රිය කාන්තාරයට පලා ගියාය. 1260 දවසක් ඇය පෝෂණය කරන පිණිස දෙවියන් වහන්සේ විසින් පිළියෙල කරන ලද ස්ථානයක් ඇයට එහි විය. ඉන්පසු ස්වර්ගයේ මෙසේ කියන මහා හඬක් මට ඇසිනි. එනම් අපි දෙවියන් වහන්සේගේ ගැලවීමද බලයද රාජ්‍යයද සුවකීය ක්‍රිස්තුස් වහන්සේගේ අධිපතිකමද දැන් පැමිණ ඇත. මන්ද අපි දෙවියන් වහන්සේ ඉදිරියෙහි දිවා රෑ දැක්කී අපගේ සහෝදරයන්ට චෝදනා කරන පැමිණිලි කාර්යයා පහතට හෙළන ලදී. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට සෝස්ත්‍ර වේවා. ඔබගේ පිළිතුර දෙවි රජිදුනි ඔබේ අග රැජින ඔබ සිහසුනේ දකුණු පස වැජබෙන්නීය. දෙවි රජිදුනි ඔබේ අග රැජින ඔබ සිහසුනේ දකුණු පස වැජබෙන්නීය. දෙවි රජිදුනි ඔබේ අග රැජින ඔබ සිහසුනේ දකුණු පස වැජබෙන්නීය. ඔබේ කුකුල කතුන් අතර රජ කුමරියෝ වේත. ඕපිර්හිරන් ආභරණින් සරසුණු ඔබේ අග රැජින ඔබ සිහසුනේ දකුණු පාසින් වැජබෙන්නීය. දෙවි රජිදුනි ඔබේ අග රැජින ඔබ සිහසුනේ දකුණු පස වැජබෙන්නීය. දියණියනි මා වදනට සවන් දෙන්න. ඒවා සිතට ගන්න. ඔබේ ජාතිය ඔබේ ගම රට සිතින් අමතක කරන්න. දෙවි රජිදුනි ඔබේ අග රැජින ඔබ සිහසුනේ දකුණු පස වැජබෙන්නීය. එවිට නිරිද ඔබේ රූසපුට ප්‍රිය වනු ඇත. ඔහු ඔබේ ස්වාමියාය. ඔහුට අවනත වන්න. සිත් සතුසින් නැලලී ඔහු රජ මැදුරට පිවිසෙති. දෙවි රජිදුනි ඔබේ අග රැජින ඔබ සිහසුනේ දකුණු පස වැජබෙන්නීය. ශුදෝ පාවුලුතුමන් විසින් කොරින්තිවරුන්ට ලියන ලද පළමුවන හස්සුනෙන් උපුටාගත් කොටසකි.
එහෙත් සැබවින්ම ක්‍රිස්තුන් වහන්සේ මලුන්ගෙන් උත්ථාන වී සිටින සේක්මය. මෙය මලවුන් උත්ථාන කරනු ලබන බවට සහතිකය වේ. මන්ද එක මිනිසෙකු කරන කොටගෙන මරණය පැමිණියාක් මෙන්ම එක මිනිසෙකු කරන කොටගෙන මලුන්ගෙන් උත්ථානයද පැමිණියේය. ආදම් තුල සියල්ලන් මැරෙන්නාක් මෙන් ක්‍රිස්තුන් වහන්සේ තුල සියල්ලෝම ජීවනයට පමුණුවනු ලබන්නෝය. එසේ වන්නේ එක් එක්කෙනාට හිමි තැන අනුවය. හැම දිනාටම පළමුවෙන් ක්‍රිස්තුන් වහන්සේය. ඉන්පසුව උන්වහන්සේගේ ආගමනයේදී උන්වහන්සේ සන්තක අයය. පසුව අවසානය පැමිණේ. එවිට උන්වහන්සේ සියලු අධිපතිකම්ද බලයද පරාක්‍රමයද අභිබවා උන්වහන්සේගේ රාජ්‍ය දෙවි පියාණන් වහන්සේට භාර දෙන සේක. මන්ද දෙවියන් වහන්සේ සියලු සතුරන් උන්වහන්සේගේ පාද යට දමනතුරු ක්‍රිස්තුන් වහන්සේ රජකම් කළ යුතුමය. නැති කිරීමට සිටින අන්තිම සතුරා මරණය වේ. දේව වචනේ මෙසේය. දෙවියන් වහන්සේට සෝස්ත්‍ර වේවා. සුපුවත් ජයනද මරියොත්තමාවෝ ස්වර්ගයට ගෙන යන ලද්දාහ. සුරදූත සේනාවෝ ප්‍රීතිවන්නාහ. ස්වාමින් වහන්සේ ඔබ සමග වන සේක්වා. ඔබ සමගද වනසේක්වා. ශුද්ධවර ලූක්තුමාන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. ස්වාමිනී වහන්සේට මහිමය වේවා. දින ගණනකට පසු මරියතුමිය නැගිට ජුදා කඳුකරේ නුවරකට යුහුව ගොස් සකරියස්ගේ ගෙට ඇතුළු වී එලිසබෙත් හට ආචාර කළාය. එලිසබෙත් මරියතුමියගේ ආචාර බැස් ඇසූ කල ඇගේ කුසේ දරුවා ඉපිලෙන්නට වන. එවිට එලිසබෙත් ශුද්ධාත්මයන් වහන්සේගෙන් පූර්ණව මා හඬින් උදම් අනමින් ඔබ වනිතාවන් අතර අතිශයින් ආශිර්වාද ලද්දීය. ඔබ කුසහොත් දරු ඵලයද ආශිර්වාද ලද්දේය. මාගේ සමිඳානන් වහන්සේගේ මෑණියන් මා වෙත පැමිණීමට තරම් මම කවරෙක්ද? මක්නිසාද ඔබේ ආශාර හඬ මා සවන් ගත වූ කෙනෙහිම මා කුසේ දරුවා ප්‍රීතියෙන් ඉපිල ගියේය. සමිඳානන් වහන්සේගේ නාමයෙන්
තමන් හට දුන් පොරොන්දුව ඉටුවන්නේ මෙයයි විශ්වාස කළ තැනැත්ති භාග්‍යවන්තයයි කීවාය. එවිට මරියතුමිය මෙසේ උදම් ඇනුවාය. මාගේ හද සමිඳුන් උසස් ලෙස පසසයි. මාගේ ආත්මය මා මිදුම්කාර දෙවිඳුන් ගැන උදම් අනයි. මක් නිසාද එතුමානෝ සිය දාසියගේ දීනතාව කුළුණු පාමින් සලකා වදාළ සේක. සෑම පරපුරක්ම මෙතැන් සිට භාග්‍යවන්තයයි මට කියනු ඇත. පරාක්‍රමයානෝ මා උදෙසා මහත් දේ කළ සේක. පරිශුද්ධයානෝ යනු එතුමානන්ගේ නාමයයි. එතුමන්ගේ දයාව සිය බැතුමතුන් කෙරේ පරපුරෙන් පරපුරට පැතිරේ. සිය බාහුවෙන් එතුමානෝ විකුම්පා උඩගු උදම් සිතැත්තන් විසුරුවා හැර මහ නරපතීන් සිය සිහසුණු වලින් පහත හෙලා දීනයන් ඉහළ නන්වා උසස් කළ සේක. සාගිනියුවන් යහපත් දෙයින් සතප්වා ධනවතුන් හිස් අතින් හරමා යැවූ සේක. අප පියවරුන් වූ ආබ්‍රහම්ට හා එම පරපුරට සදහටම පොරොන්දු දයාව සිහි කරමින් සිය සේවක ඊශ්‍රායල් සෙනගහට පිහිට වූ සේක. මරියතුමිය එලිසබෙත් සමග තෙමසක් පමණ නැවතී සිට සිය නිවසට පෙරලා ගියාහ. ක්‍රිස්තුන් වහන්සේගේ ප්‍රේමේ සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනේ වහන්සේට ප්‍රශංසා වේවා. සුදෝ සුවිශේෂක වාක්‍ය මගින් අප සැමගේම පව් මැකේවා. ආමෙන්. සුළු මොහොතකට වාඩි වන්න. ක්‍රිස්තුතුමන් තුළ මා ප්‍රියාදර සහෝදර සහෝදරියනි ආදර දූ දරුවෙනි. අද අපි දේව මාතාවන් වහන්සේ ආත්ම ශරීර පිටින් ස්වර්ගයට එසවීමේ සිද්ධිය එම නැත්නම් දේව මාතාවන් වහන්සේගේ ස්වර්ගාරෝපණ මංගල්‍යය සමරනවා. ස්වර්ගාරෝපණය. අපි මීට පෙර අහලා තියෙනවා තවත් වචනයක්. ඒක තමයි ස්වර්ගාරෝහණය. ස්වර්ගාරෝහණය වුණේ අප ස්වාමින් වහන්සේ. ඒ මොකද ඒක උන්වහන්සේගේම බලයෙන් සිදුවෙච්ච දෙයක්. නමුත් ස්වර්ගාරෝපණය දේව මාතාවන් වහන්සේගේ බලයෙන් සිදුවෙච්ච දෙයක් නෙමේ. දේව මාතාවන් වහන්සේ දේව වචනයට එකඟව ජීවත් වීම නිසා දෙවියන් වහන්සේ විසින් සිදු කරපු දෙයක් තමයි ස්වර්ගාරෝපණය කියන දේ. ස්වර්ගාරෝහණය මම කිව්වා ක්‍රිස්තුස් වහන්සේගේම බලයෙන් සිදුවෙච්ච දෙයක් කියලා. දැන් මේ ස්වර්ගාරෝහණය කියපුවම ප්‍රියාදර සහෝදර සහෝදරියනි අපි මේ වචනය සංදි බවට පත් කළොත් සිංහල භාෂාව වෙන විදියට ස්වර්ග ආරෝහණය. ස්වර්ග කියලා කියන්නේ නිමක් කොමක් නැති තැන. ආරෝහණය කියන්නේ මොකද්ද? දැන් අපි දන්නවා අපි පුංචි කාලේ ගණිත භාෂාවේ ඉගෙන ගත්තා ආරෝහණ පටිපාටිය සහ අවරෝහණ පටිපාටිය. දැන් ආරෝහණ පටිපාටිය කියපාම පුංචි අගයක ඉඳලා ලොකු අගයකට යන එකක් තමයි ආරෝහණ පටිපාටිය. අවරෝහණ පටිපාටිය කියපාම ලොකු අගයක ඉඳලා පුංචි අගයකට පැමිණීම තමයි කතා කරන්නේ. ඒතර මේ ආරෝහණය පුංචි අගයක ඉඳලා ලොකු අගයකට මේ සීමා සහිත පෘථිවි තලයේ ඉඳලා සීමා රහිත ස්වර්ගයට ගමන් කිරීම. ඒතර ස්වර්ගාරෝහණය වන්නේ ඒකයි. ස්වර්ගාරෝහණය කියන්නේ ස්වාමින් වහන්සේ මේ සීමා සහිත වූ පෘථිවි තලයේ ඉඳලා උන්වහන්සේ සීමා රහිත වූ උන්වහන්සේගේ වාසභවනය වෙන ස්වර්ගය කරා එසවීමේ සිද්ධිය ස්වර්ගාරෝහණය වෙනවා. මං කිව්වා ඒක උන්වහන්සේගේම බලයෙන් සිදුවෙච්ච දෙයක්. නමුත් දේව මාතාවන් වහන්සේ කරුණු කොටගෙන අපි කතා කරද්දී ඒක ස්වර්ගාරෝහණය නෙමෙයි ඒක ස්වර්ගාරෝපණය. අපි කියන රෝපණය, රුක් රෝපණය. රුක් රෝපණය කියපුවාම මේක වෙන කෙනෙක් විසින් සිදු කරන දෙයක්. මේ පැල නැත්තම් ශාක කවුරු හරි කෙනෙක් විසින් සිදු කරන දෙයක්. ඉබේ පැලවීම අපි රුක් රෝපණය කියලා කියන්නේ නැහැ. රුක් රෝපණය කියලා කියන්නේ කවුරු හරි විසින් ඒ පැල කිරීම රුක් රෝපණය කියලා අපි කියනවා. අන්න ඒ වගේ දේව මාතාවන් වහන්සේව ස්වර්ගය කරා එසවීමේ කාර්ය දෙවියන් වහන්සේ විසින් සිදු කිරීම. එතකොට අපි කතා කරන්නේ ස්වර්ගාරෝපණය කියලා ඒ ආකාරයට. තුර ප්‍රියාදර සහෝදර සහෝදරියනි මේ ස්වර්ගාරෝපණය කියන එක ඇත්තටම මරියතුමිය ලැබූ ලොකුම වරප්‍රසාදයක් ඇගේ ජීවිතේ. අපි දන්නවා දේව මාතාවන් වහන්සේ මේ වරප්‍රසාදයට ඇතුල් වුණේ කොහොමද?
එතුමිය සැබවින්ම දේව වචනය ඉතසිතින් පිළිගත් ප්‍රියාදර සහෝදර සහෝදරිනි. මේ මම ස්වාමින් වහන්සේගේ දාසිය වෙමි. ඔබ කී ලෙස මට සිදුවේවා කියලා දේව මාතාවන් වහන්සේ මේ දේව වචනය පිළිගත්තා. තර්ක කළේ නෑ. තර්ක කරනවා නම් තර්ක කරන්නට කරුණු කාරණා ගොඩක් තිබුණා. එතුමිය විවාහ වෙලා තිබුණේ නෑ ඒ වෙලාවේ. විවාහ කිවිසගෙන විතරයි හිටියේ. එතකොට කොහොමද දරුවෙක් ලැබෙන්නේ? මං කොහොමද මේ සමාජයට මුහුණ දෙන්නේ? මං කොහොමද ජුසේතුමාට මුහුණ දෙන්නේ? කියන තර්ක කරනවා නම් දෙවියන් වහන්සේගේ දූතයා එක්ක කතා කරන්නට තියෙන කාරණා ගොඩක් තිබුණා. මොකද එතුමිය ගැබ් ගැනීමේ පණිවිඩය රැගෙන ඉන්නේ දෙවියන් වහන්සේගේ දූතයා, ගාබ්‍රියල් දේවදූතයා. ඒතකොට තර්ක කරනවා නම් අහන්න තිබුණ ප්‍රශ්න ගොඩක් තිබුණා. අද අපි ගොඩක් වෙලාට තර්ක කරනවා. අපි කතා කරනවා මේ කොරෝනා වසංගතය කොහොමද ආවේ? ඇයි මේ දෙවියන් වහන්සේ හිටියනම් කොරෝනා වසංගතයක් ඇති වෙන්න පුළුවන්ද? නමුත් ප්‍රියාදර සහෝදර සහෝදරිනි, තර්ක කිරීමට එහා බොහෝ වරප්‍රසාදයක් දේව වචනය තුල තියෙනවයි කියන එක දේව මාතාවන් වහන්සේ අපිට පෙන්눔 කළා. එතුමිය තර්ක කරන්නේ නැතුව දේව වචනය තුල ජීවත් වෙලා දේව වචනයට විශ්වාසවන්තව කටයුතු කරලා එතුමිය ස්වර්ගය කරා ගමන් කිරීමේ වරප්‍රසාදේ පවා එතුමිය අත් කරගත්තා. ඒ නිසා ඔබ මගේ ජීවිතේ ඔබ මම දේව වචනය තුල ජීවත් වෙන්නේ නැතුව තර්ක කරා කියන්නේ අපි දේව වචනය තුල තියෙන වරප්‍රසාදය සම්පූර්ණයෙන්ම අපේ ජීවිතෙන් ඈත් කරගන්නවා. ඒ නිසා තර්ක කිරීම නෙමේ ජීවිතේ වැදගත් වෙන්නේ. මේ දේව වචනය විශේෂයෙන් අපි අපගේ දහම ගැන කතා කරපුවා. අපිට වෙනත් දේවල් වලදී බොහෝ තර්කයන් ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් දහම කියපුවාම ප්‍රියාදර සහෝදරනේ ඒක හදවතේ ගනුදෙනුවක්. ඒක දේව වචනයත් එක්ක අපි හදවත තුල ඇති කරගන්නා වූ ගනුදෙනුවක්. ඒක අපි මේ බාහිරව තර්ක කරලා අපි ඉගෙන ගන්න දෙයක් නෙමෙයි. ඒ නිසා දේව මාතාවන් වහන්සේ තර්ක කරන්නේ නැතුව ඒ වරප්‍රසාදයේ අත්දැකීම තුළ එතුමිය මේ ස්වර්ගයේ කරා එතුමියව ගමන් කර ගැනීමේ මහා වරප්‍රසාදය අත්දැක්කා. ඒතොර ප්‍රියාදර සහෝදර සහෝදරියනි, මේ දේව මාතාවන් වහන්සේ අපි කතා කරපුවාම එතුමියව ඇත්තටම අම්මා කලේ කවුද? එතුමියව දේව මාතාවන් වහන්සේ බවට පත් කලේ කවුද? කල්පනා කරලා බැලුවොත් අපි බැලුවොත් අද ඕනෑම කාන්තාවක්ව අම්ම කෙනෙක් කරන්නේ කවුද? ඕනෑම කාන්තාවක්ම අම්ම කෙනෙක් කරන්නේ ඒ කාන්තාවගේ කුළුඳුල් දරුවා. පළමු දරුවා. ඒක දුවෙක් වෙන්න පුළුවන්, පුතෙක් වෙන්න පුළුවන්. ඒ කුළුඳුල් දරුවා තමයි ඕනම කාන්තාවක්ව අම්ම කෙනෙක් කරන්නේ. මට ආඩම්බරයි මම කුළුඳුල් පුතා හැටියට මගේ අම්මව අම්මා බවට පත් කළේ මම. අනේ වගේ එදා මේ මරියතුමියව අම්මා බවට පත් කළේ ජේසු. ඒතර ඒක ජේසු කරපු දෙයක්. මේ කාන්තාවව දේව මාතාවන් බවට පත් කළේ ජේසු. මොකද ජේසු තුල ප්‍රියාදර සහෝදර සහෝදරයනි මනුෂ්‍ය ස්වභාවය විතරක් නෙමෙයි දේව ස්වභාවයක් තිබුණා. ඒ නිසා දේව මාතාවන් වහන්සේ කියන්නේ මනුෂ්‍ය ජේසුගේ අම්මා විතරක් නෙමෙයි දේව ස්වභාවය දරපු ජේසුගේ අම්මා. ඒ නිසා තමයි අපි එතුමියට දේව මාතාවන් වහන්සේ කියන්නේ. එතකොට ප්‍රියාදර සහෝදර සහෝදරනි, ඒ తত্ত্বය මේ මරියතුමියට දානය කළේ ජේසුයි. එහෙනම් ඔබ මම ඒ ගැන මොන කතා කරන්නද? ඔබ මම ඒ ගැන මොනවට තර්ක කරන්නටද? මොකද ඒක ජේසුගෙන් ලැබුණු වරප්‍රසාදයක්. හැබැයි ජේසුගෙන් ඒ වරප්‍රසාදය එතුමිය ලබන්නේ වෙන කිසි දෙයක් හින්දා නෙමෙයි ප්‍රියාදර සහෝදරනි. දේව වචනයට අතිශයින් විශ්වාසවන්ත වීම තුළ දේව වචනයට අතිශයින් විශ්වාසවන්ත වීම තුළ දේව වචනය තුළ ඉතසිතින් ජීවත් වන්නට කැමැත්ත ප්‍රකාශ කිරීම තුළ එහෙම කරයි කියලා එතුමිගේ ජීවිතයේ ප්‍රශ්න ගැටලු නැති වුණාද? එතුමිගේ ජීවිතේ සම්පූර්ණ සතුටින් ජීවත් වෙන්න එතුමිට හම්බුණාද? නැහැ. සුද්ධ බයිබලයේ කියවුවාම එතුමිය තරම් මහා අරගල වලට මැදි වෙච්ච වෙන කවුරුත් නැති තරම්. ඒ නිසා දේව වචනය තුල ජීවත් වුණයි කියලා අපේ ජීවිතේ ප්‍රශ්න නැති වෙනවයි කියලා කවදාකවත් හිතන්න එපා. එතුමියට බාහිර සමාජයේ අපි අත්දකින බාහිර සමාජයේ අපි බලාපොරොත්තු වෙන ලෞකික සතුට එතුමිය තුල තිබුණේ නැහැ. නමුත් මහා අධ්‍යාත්මික සතුටක් එතුමිය අත්දැක්කා. අතුලාන්තයේ මහා සතුටක් අත්දැක්කා. මේ දේව වචනය තුල ජීවත් වීම තුල එතුමිය ඒ අධ්‍යාත්මික ජීවිතයේ මහා වරප්‍රසාදයක් මහා සතුටක් තුල එතුමිය කටයුතු කළා. බාහිර ලෝකේ බාහිර ලෞකික සතුට එතුමියගෙන් ජීවිතෙන් ඈත් වෙන්නට ඇති. එතුමිය කොච්චරනම් දුක් වේදනා විඳින්න ඇද්ද? තමාගේ පුතුණුවන්ව මරණයට පත් වෙද්දී පවා තමාගේ පුතුණුවන්ගේ මල කඳ
තමාගේ ඔඩක්කුවට ගත්ත මොහොත පවා එතුමිය අත්දැක්කා. ඒතකොට එහෙම බලද්දී ලෞකික සමාජයේ බලාපොරොත්තු වෙන සතුට එතුමිය අත්දැක්කේ නැහැ. නමුත් අධ්‍යාත්මික ජීවිතයේ අතුලාන්ත ජීවිතයේ මහා වරප්‍රසාදයක් මහා සතුටක් එතුමිය අත්දැක්කා ප්‍රිය ආදර සහෝදර සහෝදරියනි. ඒ සැබවින්ම දේව වචනය තුල ජීවත් වීම තුල ඒ වගේම එතුමිය දේව වචනයට නැඹුරු වීම තුල මම කිව්වා එතුමිය දේව මාතාවන් වහන්සේ බවට පත් වුණා. එතකොට ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේ කුසේ දැරුවා. එතකොට ස්වාමින් වහන්සේ කුසේ දරන්නට මෙතුමියව ආරම්භයේ සිට තෝරාගත්ත බව දෙවියන් වහන්සේ අපි දකින්නේ එතුමිය ජම්මපාපයෙන් නිදොස්ව මේ ලෝකෙට උපත ලැබීම. එතුමිය මේ ලෝකෙට උපත ලැබේ ජම්මපාපයෙන් නිදොස්ව. එතකොට ජම්මපාපයෙන් නිදොස්ව මේ ලෝකෙට උපතලාද තුන් දෙනයි අපි කතා කරන්නේ සුදෝ සභාව තුල. දේව මාතාවන් වහන්සේ, ක්‍රිස්තුස් වහන්සේ සහ ස්නාගු ජුවාම්තුමා. එතකොට මේ තුන් දෙනාම ගත්තාම ක්‍රිස්තුස් වහන්සේට මේ අනිත් චරිත දෙකම ගත්තාම ක්‍රිස්තුස් වහන්සේගේ කාර්යයට ඉතා ළඟින්ම සම්බන්ධ වෙච්ච අය. ඒතකොට ඒ නිසා ඒ අය ජම්මපාපයෙන් නිදොස්ව මේ ලෝකෙට උපත ලැබුවා. දේව මාතාවන් වහන්සේ ජම්මපාපයෙන් නිදොස්ව එතකොට මේ ලෝකෙට උපත ලබනවා. එතකොට එතුමිය ජම්මපාපයෙන් නිදොස්ව මේ ලෝකෙට උපත ලැබුවා විතරක් නෙමේ එතුමියගේ ජීවිතේ ඒ ආකාරයටම පවත්වා ගත්තා. එහෙම නොවුණා නම් එතුමියට මේ අවස්ථාව නොලැබෙන්න තිබුණා. මොකද එදා සමාජයේ බොහෝ කාන්තාවන් බලාපොරොත්තු වෙලා හිටියා මේ ගැලුම්කරයාගේ මව වෙන්නට. ගැලුම්කරුවන්ගේ මව වීමේ මහා වරප්‍රසාදය අත්දකින්නට බොහෝ කාන්තාවන් ආසාවෙන් බලාගෙන හිටියා. නමුත් ඒක වෙන කාටවත් ලැබුණේ නෑ. දේව මාතාවන් වහන්සේටම ලැබුණා. ඒ කියන්නේ දෙවියන් වහන්සේ දේව මාතාවන් වහන්සේව ජම්මපාපයෙන් නිදොස්ව තෝරාගත්තා විතරක් නෙමේ. දේව මාතාවන් වහන්සේ ඒකට අනුකූලව ජීවත් වුණා. එතකොට එහෙව් පාපයක් නැති ශරීරය කවදාක්වත් විනාශ වෙලා යන්නේ නැහැ. ජේසුව දරපු ශරීරය කවදාක්වත් විනාශ වෙන්නට බෑ. එතුමියගේ උත්පත්තියේදී ජම්මපාපයෙන් නිදොස්ව එතුමිය උපත ලැබුවා වගේම එතුමියගේ ජීවිතය තුලත් එතුමිය පාපයෙන් තොරව ජීවත් වීම නිසා එතුමියට මරණය කියන එක ඇතුළුන්නේ නැහැ. මොකද ප්‍රියාදර සහෝදරනි මරණය කියන එක ලෝකයට පැමිණියෙත් පාපය නිසා කියලා අපි දන්නවා. ඒතර මරණය සිදුවන්නේ පාපය තුලයි. පාපය නැති තැන මරණය නැහැ. එහෙනම් එතුමියගේ ජීවිතේ පාපය නොමැති වීම තුල එතුමිය මරණය කියන එක අත්දැක්කේ නැහැ. එහෙනම් එතුමිය මරණය කියන එක අත්දැක්කේ නැහැ කියන්නේ එතුමිය අනිවාර්යයෙන්ම ආත්ම ශරීර පිටින් දෙවියන් වහන්සේ ස්වර්ගයේ කරා එසෙව්වා. ඒකයි සත්‍යතාවය. ඒකයි අද අපි සමරන මේ මහා මංගල්‍යය. මොකද එතුමියේ වරප්‍රසාදය අත්දැක්ක නිසා. හැබැයි එතුමිය ස්වර්ගයේ කරා එසවුනා කියලා එතුමිය ස්වර්ගයට වෙලා නිකම්ම නිකන් හිටියේ නෑ. එතුමිය මේ මොහොත වෙන විටත් ඔබ මා වෙනුවෙන් මැදහත් වෙනවා. ඒ වගේම එතුමිය ස්වර්ගයට වෙලා ඉන්නේ නැතුව මේ ලෝකෙට විටින් විට එනවා. විටින් විට ඇවිල්ලා අපිට මතක් කර දෙනවා පව්කරුවන් වෙනුවෙන් යාඥා කරන්න කියලා. වෙන කිසි දෙයක් නෙමෙයි එතුමිය ඉල්ලන්නේ. එතුමිය දර්ශනය වෙච්ච තැන් බලන්න. අපි දන්නවා ලූර්දු නුවර, පාතිමාව, රුවාඩුබැක් ඒ වගේ බොහෝ තැන් තියෙනවා එතුමිය දර්ශනය වෙච්ච තැන්. ඒ දර්ශනය වෙච්ච හැම තැනකම එතුමිය වෙන කිසි දෙයක් නෙමෙයි කියන්නේ, වෙන කිසිම දෙයක් නෙමෙයි ඉල්ලන්නේ. පව්කරුවන්ගේ සිත් හැරීම වෙනුවෙන් යාඥා කරන්න කියලා. ඒ කියන්නේ මේ ලෝකෙන් පාපය තුරන් වෙන තැන මේ එතුමිය අත්දැක්ක වරප්‍රසාදය අත්දකින්න පුළුවන් කියන එක එතුමිය අපිට මතක් කර දෙනවා. එතකොට ඔබ මම ජීවිතයේ මේ කාලයේ මහා මේ කොරෝනා වසංගතය තුළ ඔබ මම දෙවියන් වහන්සේවත් ප්‍රශ්න කර කර විවිධාකාරයේ තත්ත්වයන් තුළ ජීවත් වෙනවා. නමුත් ඔබ මම කොච්චර මේ කොරෝනා වසංගත තත්ත්වයෙන් බේරෙන්නට උත්සාහ කළත් ඔබ මම පාපයෙන් බේරෙන්න උත්සාහ කළාද? ඔබ මම මගේ ජීවිතේ පාපය කියන එක නැති කරගන්න උත්සාහ කළාද? එතනයි මේ වරප්‍රසාදය අත්දකින්න පුළුවන්. ඒක නැති නොකරගෙන දෙවියන් වහන්සේට බැන වැදිලා වැඩක් නැහැ ප්‍රියාදර සහෝදර සහෝදරිනි. ඒක නැති නොකරගෙන කොරෝනා වසංගතයට බැන වැදිලා වැඩක් නැහැ. දේව මාතාවන් වහන්සේ අදටත් ඔබෙන් මගෙන් ඉල්ලන්නේ මේ දර්ශනය වෙන හැම අවස්ථාවකම පව්කරුවන්ගේ සිත් හැරීම වෙනුවෙන් යාඥා කරන්න. එතුමියට යාඥා කරන්න නෙමේ පව්කරුවන්ගේ සිත් හැරීම වෙනුවෙන් යාඥා කරන්න. ඒ යාඥාව ඔබ මම කරනවා නම් පව්කාරයන් හැටියට ඔබ මම ඒ සිත් හැරීම අත්දකින්නට උත්සාහ කරනවා නම් අන්න එතන වරප්‍රසාදය අත්දකින්නවා. ඉතිහාසයේ පුංචි කතාවක් කියනවා නම් සමහර විට ඔබ අහලා ඇති ඇමරිකාවේ හිටපු ප්‍රසිද්ධ නළුවෙක් මාක් හාමන් කියන පුජ්‍යලයා. මේ මාක් හාමන්ගේ තාත්තා තමයි ටොම් හාමන්. ටොම් හාමන් කිව්වේ බොහොම ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයෙක්. ඒ වගේම ඔහු ගුවන් යානා නියමුවෙක්.
එතකොට දෙවන ලෝක යුද්ධ කාලයේදී ඔහුට සිදුවෙනවා ප්‍රහාරක ගුවන් යානාවල ගුවන් යානා නාමකයෙක් හැටියට කටයුතු කරන්න. ඔහුගේ ගුවන් යානය ඇමේසන් වනාන්තරය ඔස්සේ උඩින් ගමන් කරනවා දවසක්. එක අවස්ථාවක එක පාටම මේකේ තත්ත්වය දෝෂයක් ඇති වෙලා මේක කඩාගෙන වැටෙන්නට පටන් ගන්නවා. ටොම් හාමන්ට මතක් වෙනවා ඒ පසුගිය කාලය තුල මේ ප්‍රදේශයේම ගුවන් යානාවන් 20ක් විතර කඩා වැටුණා. නමුත් ඒ කඩා වැටිච්ච ගුවන් යානාවන් වල එක පුද්ගලයෙක්වත් ජීවිතේ බේරගත්තේ නැහැ. එහෙනම් දැන් මගේ ගුවන් යානාවත් මෙලෙස කඩාගෙන වැටෙනවා. එහෙනම් මගේ ජීවිතයට අත් වෙන්නේ ඒ ඉරණමද? ටොම් හාමන් බියෙන් බියටපත් වෙනවා. නමුත් මේ ප්‍රවෘත්තිය වාර්තා වුණත් දින කිහිපයකට පස්සේ නැවත වාර්තා වෙනවා ටොම් හාමන් ජීවිතේ බේරාගෙන පැමිණෙනවයි කියලා. ඒ අවස්ථාවේදී පුවත්පත් වාර්තාකාරයෝ ටොම් හාමන් හොයාගෙන යනවා. ටොම් හාමන්ගෙන් ගිහිලා අහනවා මෙච්චර මේ පසුගිය කාලේ මෙච්චර ගුවන් යානා අනතුරු සිදු වුණා කිසිම කෙනෙක් ජීවිතේ බේරගත්තේ නැහැ. නමුත් ඔබ විතරක් කොහොමද ජීවිතේ බේරගත්තේ? ටොම් හාමන් තමන්ගේ සාක්කුවට අත දානවා. සාක්කුවට අත දාලා මෙන්න මෙහෙම යමක් එළියට ගන්නවා. එළියට අරගෙන මෙන්න මෙහෙම පෙන්නලා කියනවා මේක තමයි මගේ ජීවිතය බේරුවේ. මේක තමයි මගේ ජීවිතේ බේරුවේ. එදා ඒ ගුවන් යානාව කඩා වැටෙන්නට පටන් ගත්ත මොහොතේ සිට මම කරපු එකම දේ තමයි මගේ ජීවිතේට මහා අනතුරක් වෙනවා බව දැනගෙන මම දිගින් දිගටම නමෝ මරිය උච්චාරණය කරන්න ගත්තා. මම දිගින් දිගටම නමෝ මරිය කිව්වා. මම නමෝ මරිය මිලියන ගාණක් කියන්නට ඇති. මම වනාන්තරයේ අතරමං වුණයින් පස්සෙත් නැවත නමෝ මරියම කියන්න ගත්තා. මේ කොන්තෙම උච්චාරණය කරන්න ගත්තා. අන්න ඒ නිසා මේක මගේ ජීවිතය බේරුවා. ඒ නිසා ප්‍රියාදර සහෝදර සහෝදරිනි වෙන කිසි දෙයක් නෙමෙයි ඔබේ මගේ ජීවිතේ බේරන්නේ. මේ කොරෝනා වසංගත සමය තුල පවා ඔබේ මගේ ජීවිතේ බේරන්නේ මෙන්න මේ ආයුධය, මේ ජපමාලය. ඒ නිසා අපි මේ උතුම් මංගල්‍ය දවසේ හිතට ගම්මු. අපි දේව මාතාවන් වහන්සේ එක්ක දිගින් දිගටම යාඥා කරමු. ස්වාමින් වහන්සේ ඉදිරියේ ජපමාලය උච්චාරණය කරමින් දේව අම්මට ආරාධනය කරමු. අපේ ජීවිතයේ එතුමිය ලැබූ වරප්‍රසාදය කරා අපවත් රැගෙන යන්නට කියලා. ප්‍රියාදර සහෝදර සහෝදරිනි අපි නැගිට සිට අපගේ විශ්වාසය ප්‍රකාශ කරමු. එකම දෙවියන් වහන්සේ කෙරේ මම විශ්වාස කරමි. අහසහ පොළොවද පෙනෙන නොපෙනෙන සියල්ලද මවා වදාළ සියලු බලැති පියාණන් කෙරෙහි විශ්වාස කරමි. දෙවියන් වහන්සේගේ එකජාන්ත පුත්‍රානන්ද එකම ස්වාමීන්ද වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ සෑම කලටම පෙර පියාණන්ගෙන් ජනිතෝ සේක. උන්වහන්සේ දෙවියන්ගෙන් දෙවියෝද ආලෝකයෙන් ආලෝකයේද සැබෑ දෙවියන්ගෙන් සැබෑ දෙවියෝද වනසේක. ජනිතෝ නමුත් මවුන නොලැබ පියාණන් වහන්සේ සමග එකම භාවත්වයට ඇතිව උන්වහන්සේ වැඩ සිටින සේක. උන්වහන්සේ හේතු කොටගෙන සියල්ල මවුනු ලැබුවේය. මිනිස් අපෝදේසාද අප ගැලවීම උදෙසාද උන්වහන්සේ ස්වර්ගයෙන් බැස වදාළසේක. ශුද්ධාත්මන වහන්සේගේ ආනුභාවයෙන් කන්‍ය මරියාවන්ගෙන් මිනිස් බවගෙන උන්වහන්සේ මනුෂ්‍යා වූසේක. තවද උන්වහන්සේ අපෝදේසා පොන්සිය පිලාතු යටතේ කුරුසය නැගැසුණු ලැබ මරණ වේදනාවේද උකුත් වී තැන්පත් කරනු ලැබූසේක. ශුද්ධ ලියවිලි පරිදි උන්වහන්සේ තුන්වනදා උත්ථානෝසේක. උන්වහන්සේ ස්වර්ගාරෝහණව පියාණන් වහන්සේගේ දකුණු පසේ වැඩ සිටිනසේක. ජීවතුන්ද මලුන්ද විනිශ්චය කරන්නට උන්වහන්සේ මහිමාන්විතව නැවත වඩිනසේක. උන්වහන්සේගේ රාජ්‍යයට කෙලවරක් නොමැත්තේය. පියාණන් වහන්සේගෙන් හා පුත්‍රයන්න් වහන්සේගෙන් හා නික්මෙන සමිදානන්ද ජීවදායකයානන්ද වූ ශුද්ධාත්මයන් වහන්සේ කෙරෙහිද විශ්වාස කරමි. උන්වහන්සේ පියාණන්ද පුත්‍රයානන්ද සමග එකම වන්දනාවත් මහිමයත් ලබන සේක. උන්වහන්සේ දිවස්වරුන් මගින් කතා කළ සේක. අපෝස්තුලරුන්ගෙන් පැවතෙන එකම ශුද්ධ කතෝලික සභාව කෙරෙහිද විශ්වාස කරමි. පව්කමාව සඳහා එකම ප්‍රසාද ස්නාපනයක් ඇති බව අදහා ගනිමි. තවද මලුන්ගෙන් නැවත නැගිටීමද මතු පැමිණෙන සදා ජීවිතයද
බලාපොරොත්තු වෙමි. ආමෙන්. ඒ විශ්වාසය තුළ අපගේ ඉල්ලීම් අවශ්‍යතාවයන් අපි ස්වාමින් වහන්සේ ඉදිරියේ තබමින් යාච්ඡා කරමු. ආදර දෙවිපියාණනි, ඔබ වහන්සේගේ මිදිවුයනේ සේවය කරන සුදුතුම් පියා ඇතුළු පූජක පැවිදි සැමහට කුමරි මරියාවන් මෙන් දෙවිඳු අභිමතය ලොව තුළ ක්‍රියාත්මක කර දෙව් මිනිස් සබැදියාව වැඩි වර්ධනය කරමින් ඔබ වහන්සේ වෙතට දේව ජනතාව යොමු කිරීමට අවශ්‍ය සුදුතුම් වරම් ලැබෙන පිණිසද ස්වාමිනී අප කරන ආශා සාවදාල මැනව. ආදර දෙවිපියාණනි, මරියමවුන්ගේ ජීවිතාදර්ශය තුළ ජීවිත ගොඩනගා ගනිමින් ඔබ වහන්සේට නිරන්තරයෙන් නතු වීමටත් ඔබ වහන්සේ කෙරෙහි අපගේ පූර්ණ විශ්වාසය සහ බලාපොරොත්තුව තබා ඔබ වහන්සේගේ ශ්‍රී හස්තවලට අප ජීවිත මුළුමනින්ම බාර කිරීමටත් අප සැම මෙහෙයවන පිණිසද ස්වාමිනී අප කරන ආශා සාවදාල මැනව. අප සුරකින දෙවිපියාණනි, උද්ගත වී ඇති කොරෝනා වසංගත තත්වයෙන් අපද අප රටද මුළු ලොවද ආරක්ෂා කරමින් ඒ සඳහා වෙහෙසෙන සියල්ලන්ට නිසි මඟ පෙන්වීම දානය කරන පිණිසද ස්වාමිනී අප කරන ආශා සාවදාල මැනව. ආදර දෙවිපියාණනි, මෙම දිව්‍ය පූජා යාගය විකාශය කිරීම සඳහා බැතිබර දායකත්වයේ සපයන අය සහ එම පවුල්වල සියලු දෙනාද මේ මොහොතේ දිව්‍ය යාගය සමග නිවසේ සිට එක්වන සියලු දෙනාද ඔබ වහන්සේගේ වරම් සහ වරප්‍රසාදයන්ගෙන් පූර්ණ කරන පිණිසද ස්වාමිනී අප කරන ආශා අසාවදාල මැනව. අපි අපගේ පෞද්ගලික ඉල්ලීම් ජේසු ඉදිරියේ තබමින් යාච්ඡා කරමු. මේ උතුම් මංගල්‍ය දවසේ දේව මාතාවන් වහන්සේගේ මැදහත් කාර්යත්වයේ තුල ඒ සෑම වරප්‍රසාදයක්ම අපට ලැබෙන්නට කියලා අපි ඉල්ලා සිටිමු. ආදර ජේසුනි, අපි අපගේ අවශ්‍යතාවයන් ඉල්ලීම් බලාපොරොත්තු වහන්සේ ඉදිරියේ මේ විදිහට තබනවා. ඒවා අපිට ලැබෙන්න සුදුසු නම් මේ හැම දෙයක්ම අපිට ලබා දුන මැනව මේ කීදේ අප ස්වාමීන් වන ජේසු ක්‍රිස්තුස් වහන්සේ දේශාම අපට ලැබේවා. ආමෙන්. පාන්දර පිදීම. සහෝදරවරුනි, මාගේ සහෝදරගේ යාගය සියලු බාධකයන් වහන්සේට ප්‍රසන්න වන පිණිස යාක්ෂා කරන්න. ස්වාමීන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වනු සඳහාද අපට තමන් වහන්සේගේ මුළු ශුද්ධ සභාවටත් ප්‍රයෝජනය අත්වනු සඳහාද ඔබගේ හස්තවලින් ස්වාමීන් වහන්සේ මේ යාගය පිළිගන්නා සේක්වා. දෙවේ ස්වාමිනී බැතිහිඳු යුතුව අප ඔබ වහන්සේට පුදන මේ පඬුරුව ඔබ වහන්සේ වෙත පැමිණෙත්වා. ස්වර්ගයේ කරා ඔසවන ලද කන්නේ මරියෝත්තමාවන්ගේ මැදහත් කමින්
අපගේ හෘදයන් ඔබ වහන්සේගේ ප්‍රේමයෙන් දැල්වි ඔබ වහන්සේ වෙත නිතර යොමු වේවා. මේ කීද අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දේශාම අපට ලැබේවා. ස්වාමින් වහන්සේ ඔබ සමග වෙනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ඔබගේ සිත යොමු කරන්න. ස්වාමින් වහන්සේ වෙත යොමු කර සිටීමු. අපගේ දෙවියන් වන ස්වාමින් වහන්සේට ස්තුති කරමු. එය යෝග්‍ය වූද යුතු වූද ක්‍රියාවකි. පරිශුද්ධ පියාණනී සියලු බල සදාතන දෙවී ස්වාමිනී අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් සෑම කල්ලීද සෑම තැන්නීද අප ඔබ වහන්සේට තුති පිදීම සැබවින්ම යෝග්‍ය යුතුය සාධාරණය ගැලවීම දායකය. කුමක් හේන්දයත් ඔබ වහන්සේ දේව මාතාවන් වන කන්‍ය මරියෝත්තමාවන් ආත්මයන් ශරීරයන් සමග ස්වර්ගය කරාගෙන යමින් ඔබ වහන්සේගේ ජනතාවේ අවසාන ජයග්‍රහණය අපට පෙන්වා දෙනසේක. මෙලොවේ ආගන්තුක වසන ඔබ වහන්සේගේ සෙනඟට බලාපොරොත්තු වේද සැනසීමේද සංකේතය දානය කළසේක. ජීවනයේ කතුවරයාණන් වූ ඔබ වහන්සේගේ පුත්‍රයාණන් මිනිසකු මෙන් මෙලොව බිහි කළ මාතාවන්ගේ ශරීරය අජරාමරව අප ඉදිරියේ දිස්වීමට සැලැස්සූ සේක. එයින් සුරසේනාවන් නායක මුතු වෙමින් ප්‍රීති ഘോഷාවෙන් අපි ඔබ වහන්සේගේ මහිමය මෙසේ වර්ණනා කරමු. പരിശുദ്ധയ സമിതുൻ ലോദിനു രചിതുമാ. ശുദ്ധയ 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 സമിതുൻ ശുദ്ധയ സമിതുൻ. ആസ്തനേ മിഹിതലയേ ദിഗന്തരേ ස්වාර්ගයෙන් වදිනෝ. හෝසාන 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 හෝසා. අති උසස් තැනින් ජයසින් හෝසාන. එස්සය ස්වාමිනි ඔබ වහන්සේ සැබවින්ම සුවිශුද්ධය සියලු ශුද්ධතාවේ උල්පත ඔබ වහන්සේමය. ඒන ඔබ වහන්සේගේ ආත්මයන්ගේ අනුභවයෙන් මේ පන්රු පරිශුද්ධවත් කරන මෙන් අපි ආයදිමු. අපි එසේ අදිනුවේ මේ පන්රු අප උදෙසා අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සදාය. ඔවුන් වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දෙනු පෙර පූපේරගෙන ඔබ වහන්සේට තුතිපදමින් ඒ කඩා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින් ගැන අනුභව කරන්න. සැබවින්ම මේ ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. රාත්‍රී භෝජනය වැළඳු පසුව උන්වහන්සේ සේම කුසලානද රැගෙන නැවත තුතිපදා ස්වකීය ශ්‍රාවකයන්ට දෙමින් මෙසේ වදාළසේක. ඔබ සැම මෙයින් ගෙන පානය කරන්න. සැබවින්ම මේ අභිනෝදානන්ත උදගේ උත්සවයේ මාගේ රුධිර කුසලානයි. පව්කමා සඳහා බෝධේසාද සියලු මනුෂ්‍යයන් දේශාදේ වගුල්නු ලබන්නේය. මා සිහි කිරීම පිණිස මෙය සිදු කරන්න. අපි විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. Samido
ඒන් පියාණන් උන්වහන්සේගේ මරණයද උත්ථානයද සිහිපත් කරමින් ජීවනදායක පූපේද ගැලීම්දායක කුසලානද අපි ඔබ වහන්සේට පුද කරමු. ඔබ හමුවේ සිටමින් ඔබට සේවය කරන්නට සුදුසුන් වශයෙන් සැලකීම ගැන අපි ඔබ වහන්සේට තුති පුදමු. ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රී ශරීරයට ආශිර්වාදයක් සහභාගී වන්නා අප සැම ශුද්ධාත්මයන් විසින් එක්සත් කරනු ලබන ලෙස අපි අවනත වායද සිටිමු. ස්වාමිනී මුල්ලේ පැතර පවත්නා ඔබ වහන්සේගේ ශුද්ධ සභාව සී කළ මැනව. ෆ්‍රැන්සිස් නැමැති අප ශුද්ධෝත්තම පියතුමන්ද මැල්කම් කාදිනල් රංජිත් නැමැති අපගේ අගරදුගුරු හිමිපාණන්ද උන්වහන්සේගේ සහායක රදගුරු හිමිපාණන් වරුන්ද සකල පූජක පිරිස සමගම සභාව දයාගුණයෙන් පිරිපුන් වන්නට සලසුණු මැනව. උත්තානයේ බලාපොරොත්තු ඇතුව මියගිය අපගේ සහෝදර සහෝදරියන්ද ඔබ වහන්සේගේ දයානුකම්පාව කෙරේ විශ්වාස ඇති නැසුන අනිකුත් සියල්ලන්ද සීකර. ඔබ වහන්සේගේ ශ්‍රීවත මඩලේ ආලෝකයේ වෙතට පිළිගත මැනව. අප සියල්ලන්ට දයානුකම්පා කළ මැනව. භාග්‍යවත් දේව මාතාවන් වන කන්නේ මරියෝත්තමාවන්ද එතුමියගේ දම්පතීන් වන ශුද්ධ ජුසේ මොනිදුන්ද භාග්‍යවත් අපොස්තුලවරුන්ද සෑම කාලයකදීම වහන්සේගේ කැමැති ඉටු කරමින් දිවි ගෙවූ සියලු ශුද්ධවන්තයන්ද සමග විශේෂකොට ශුද්ධ ජුසේ වාස් මොනිදුන්ද සමග සදා ජීවනයේ සහභාගී වීමට අප සුදුසුසන් කළ මැනව. තවද උන්නා සමග ඔබ වහන්සේට ප්‍රශංසා කිරීමටද ඔබ වහන්සේගේ මහිමය වර්ණනා කිරීමටද ඔබ වහන්සේගේ පුත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගෙන් අපට වරම් දුන මැනව. ඒ ස්වාමින් වහන්සේට දෙන්නට පුළුවන් උතුම්ම ගෞරවය උතුම් වන්දනාව උතුම්ම නමස්කාරය අපි දෝත් මුදුන් දී උන්වහන්සේගේ ශ්‍රී ශරීරය හා ශීදුරු පුද කර සිටිමු. ඔවුන් වහන්සේ මගින්ද ඔවුන් වහන්සේ සමගද ඔවුන් වහන්සේ කෙරෙහිද සියලු බලති දෙවී පියාණනි ශුද්ධාත්මයන්ා සමග එක්ව වැඩ වසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදාටමත් වේවා. ගැලීම දායකන පණතින් ප්‍රගුණ වී දේවපදේශයෙන් පුහුණු වී අපි ආරක්ෂා කිරීමට එඩිතර වෙමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලොව ඉටු වේවා. අපගේ එදිනෙදා භෝෂණය අද අපට දානය කළ මැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව. පාපවස්ථාවන්ට අසුවීමට අපට නොදී අයහපතින් අප මුදාගත මැනව. ස්වාමිනී සියලු යහපතින් නම් මුදා ගන්නා මෙන්ද අපගේ මෙම ජීවිත කාලයන්හි අපට සාමය දෙන මෙන්ද අපි ආයෙදිමු. ඒට ඔබ වහන්සේගේ කරුණාබර පීඨ ලැබෙන නිරතුරුවම පවින් මිදී සියලු කරදරෙන් සුරක්ෂිත වී අපගේ ගැලුම් කරුවානම් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. මක්නිසාදයත් රාජ්‍යද බලයද මහිමේද සදාටම ඔබ වහන්සේගේය. සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි. ස්වකීය ශ්‍රාවකයා නමතා වදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී ඔබ වහන්සේ අපගේ පාපයන් නොතකා ඔබ වහන්සේගේ සභාවේ විශ්වාසය පමණක් සලකා ඔබ වහන්සේගේ කැමැත්ත පරිදිම සභාවට සාමය සමගයේ දානයකට කරුණා කළ මැනව. ඔබ වහන්සේට වැඩ වසන සේක රජකම් කරන සේක. ආමෙන්. ස්වාමීන් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා. ඔබ සමගද පවතිවා. අපි එකිනෙකාට සාමය පතමු. ඔබට සාමය වේවා. ඔබට සාමය. ඔබට සාමය. ලොවේ පව්හරින දේවාජ් බාලකයාණනි අපට කරුණා කළ මැනව. ලොවේ පව්හරින දේවාජ් බාලකයාණනි අපට කරුණා කළ මැනව. ලොවේ පව්හරින දේවාජ් බාලකයාණනි අපට සාමය දුන මැනව. මෙන දේවාච පාලකයානු. මෙන ලෝකයේ පාපය දුර්ලු තැනන් වහන්සේ. මෙන මර්යතුමියව දේව මාතාවන් වහන්සේ බවට පත් කරපු ස්වාමින් වහන්සේ. උන්වහන්සේගේ භෝජනයට කැඳවීමලත් අප සියලු දෙනෙක්ම භාග්‍යවන්තයෝය. ස්වාමිනේ ඔබ වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුස්සෙක් නොවෙමි. එහෙත් වචනයක් පමණක් වදාළ මැනව. එවිට මාගේ ආත්මය සුවවන්නේය. ක්‍රිස්තුන් වහන්සේගේ ශීශාරය සදා ජීවනය කරා ප්‍රගෙන යන සේක්වා. ක්‍රිස්තුන් වහන්සේගේ ශීරුදිර සදා ජීවනය කරා ප්‍රගෙන යන සේක්වා.
ආත්මික ආකාරයෙන් දිව්‍ය සප්‍රසාද වහන්සේ ලබා ගැනීමේ යාක්ෂාව. සප්‍රසාදයේ වැඩ සිටින ජීවමාන ජේසුස් සමිඳුනි, මේ මොහොතේ සක්‍රමේන්තු ආකාරයෙන් ඔබ වහන්සේව ලබා ගන්නට නොහැකි බැවින් ආත්මික ආකාරයෙන් ඔබ වහන්සේව ලබා ගන්නට බොහෝසේ ආශාවෙමි. ජේසුස් සමිඳුනි, මාගේ හෘදයට වඩිනවා සුදේ. ආමෙන්. අපි ආරක්ෂා කරමු. දෙවේ ස්වාමිනී ගැලවීම දායක ප්‍රසායදානය ලබාගත් අපි ඔබ වහන්සේට තුති පුදමින් මෙසේ අයද සිටිමු. ස්වර්ගාරෝපිත කන්‍ය මරියෝත්තමාවන්ගේ මැදහත් කමින් අපටද දිනක මරණින් නැගිට ඔබ වහන්සේගේ රාජ්‍යයේ මහිමය ලබා ගැන්මට වරම් ලබා දුන මැනව. මේ කීදී අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දේශාම අපට ලැබේවා. ආමේන්. ස්වාමීන් වහන්සේ ඔබ සමග වෙනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සර්ව බලධාරී වූ පියානෝද පුත්‍රයානෝද ශුද්ධාත්මයානෝද ඔබ සියලු දෙනෙක්වම ආශිර්වාද කරන සේක්වා. යන්න ස්වාමින් වහන්සේගේ සාමය රැගෙන යන්න. දෙවියන් වහන්සේට සෝස්ත්‍ර වේවා. ලෝකාග්‍රගණී පූජාග්‍රාණී ත්‍රිද්වේක දෝනී ඔබේ සුසිල් කැලුම් දෙවා. ලෝකී ඉසමදාන ශ්‍රීනා පාපේ ඉයන්දකාර වේග බින්දනා මාතාය ලෝක පූජදානනා මේ නමෝ සදා නොවේදනන්ගෙනා ලෝකාග්‍රකන්නේ පූජාග්‍රදානී ත්‍රිද්වේක දෝනී ඔබේ සුසිල් කැලුම් දෙවා. ප්‍රියදර සහෝදර සහෝදරියනි, අද මේ දිව්‍යාගය ඔබ වෙත ගෙනීමට බැතිබර දායකත්වය සැලසූ හැම කෙනෙක්ටමත් මේ දිව්‍යාගයට ඔබ ඉන්න තැන ඉඳන් සහභාගී වෙච්ච ඔබ හැම කෙනෙකුටමත්
අපගේ දේව ආශිර්වාදය බහුලව අපි ප්‍රාර්ථනා කරන අතරම ඔබගේ වැඩ කටයුතු ඔබ කරන කියන දේ හැම දෙයක්ම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරනවා. අපි සියලු දෙනෙම කියමු. සාන්ත කුරුසේ අඩයාලමේ අපේ සතුරන්ගෙන් අප ගලවා දේවා අපගේ දේව ස්වාමිනී පිතාගේ පුත්‍රයාගේ ස්ප්‍රින්ත සාන්තුගේ නාමයෙන් ආමේන්. ජේසු පිටයි පියාණනි. Lord